හරි. ඔන්න ප්‍රශ්න අංක 3 මම පටන් ගන්නවා. ප්‍රශ්න අංක 3 මෙහෙම කියනවා 18 එක දින සමන් විසින් නිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ආයෙත් ඒකම කියනවා නේද? එහෙම ඕනේ එක සැරයක් කිව්වම ඇති. අපි දන්නවනේ එක සැරයක් කිව්වම ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් කරහා සිදු කරන්නේ ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සමන් සේවය කරන අතර විකුණුම් සහ දොර පවත්වාගෙන යාම සඳහා සහාය වීමට සේවකයෙකු බඳවා ගන්නා ලදී. අයිතිකරුම වැඩ කරනවා කළමනාකරුවෙක් වශයෙන් උත් ඒ වගේමයි තම සේවකයෙකුත් බඳව ගන්නවා. 18 ජනවාරි මාසයේදී පහත ගන්දුණු ව්‍යාපාරය තුළ සිදුවිය. අංකය හා දිනය දෙනවා. ඊළඟට ගෙවීම් කරන්න චෙක්පත් මගින් ගෙවීම් කරද්දී චෙක්පත් අංකය දෙනවා. ඒ ආකාරයට ගන්දුණු දීලා තියෙනවා අපට 12. 18/2/3 දින ලද ජනවාරි මාසයේ බැංකු ප්‍රකාශනය පහත දැක්වේ. ඒ ළමයි අපේ බැංකු සැලසුම් පාඩමේ කොටසක් මේ යා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බැංකුවේ ආරම්භ කරන ගිණුමට අදාළව බැංකුව අපට ගිණුම් විස්තරයක් එවනවා. ජනවාරි මාසයේ තොරතුරු එවලා තියෙන්නේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා. මේ තමයි බැංකුවෙන් වන ගිණුම් විස්තරය. අපේ ගිණුම් අංකය දෙනවා ඒ කියන්නේ බැංකු ගිණුම් අංකය දෙනවා. ගිණුමේ නම සමන් වෙලෙන්දෝ. ඊට පස්සේ දිනය විස්තරය හර බැර ශේෂයේ වශයෙන් බැංකු ප්‍රකාශනයක් අපට එවලා තියෙනවා. ඊළඟට අවශ්‍ය වන්නේ 1 සිට 12 දක්වා ගඳුරු බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණ භාවිත කරමින් පෙන්눔 කර එක් අගය ඉදිරියෙන් ඒ වැඩි වේනා වැඩි වීමේ ලකුණු අඩු වේනා අඩු වීමේ ලකුණු යන සඳහන් කරන්න. පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘති සමාන ආකෘතියක් භාවිත කරන්න. හරි පටන් ගමු ආකෘතිය රෝල් කරගන්න. ගඳුරු අංකය ඊළඟට වත්කම් යටතේ දීපල පිළිත හා උපකරණ තොගය වෙළඳ ලැබ යුතු දෑ හා මුදල් වශයෙන් වත්කම් වර්ග 4ක් තිබෙනවා. වගකීම් දෙකක් තිබෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ හා වෙනත් ගෙවිය යුතු දෑ වශයෙන්. හිමිකම කොටස් දෙකයි ප්‍රාග්ධනය හා රඳවාගත් ඉපයුම. අපි ඊයේ රැත්තේ වගේ පෙරපිලි කළා. රඳවාගත් ඉපයුම වෙනම දක්වනවා හිමිකමේ. හරි මුලින්ම 1 ඉඳලා 12 දක්වා ගඳුණු වගයන් දක්වන්න පටන් ගමු. ඔන්න මම දැන් Excel sheet එකට ගත්ත මගේ පිළිතුර. මම 18 අවුරුද්දේ විභාග ප්‍රශ්නේ මේ විදිහට පැහැදිලි කිරීම පටන් ගන්නම්. අපිට මුලින්ම කියනවා දැන් මෙතනදී පොඩි දෙයක් අපිට දැනගන්න ඕන මේ ව්‍යාපාරයේ අයිතිකරු සමාන. ඒ වගේමයි මේ ව්‍යාපාරයේ කළමනාකරුවෙක් වශයෙන් සමාන වැඩ කරනවා. දැන් එතෙන්දී ඒකක සංකල්පය අනුව අයිතිකරු කියන කෙනා විදියට බැලුවම සමාන එළියේ ඉන්නවා. ආයෙත් සමාන කියන පුද්ගලයාම අර අයිතිකරුම ව්‍යාපාරයේ සේවකයෙක් ලෙසත් වැඩ කරනවා. එතෙන්දී සමන් කළමනාකරු වශයෙන් වැඩ කරලා ඒ කළමනාකරුට හිමි වී යුතු වැටුප ලබා ගැනීම අපි ගැළලි වශයෙන් සලකන්නේ නැහැ. හිතන්න මෙහෙම අයිතිකරු වෙන සමන් වෙනුවට වෙන පුද්ගලයෙක් කළමනාකරු වශයෙන් ආවා. එහෙනම් ඒ කළමනාකරුගේ වැටුප ඒ පුද්ගලයා අරගෙන යනවනේ. ඒ නිසා අයිතිකරුම එම ව්‍යාපාරයේ සේවකයෙක් ලෙස සේවය කරලා වැටුපක් ගන්නවා නම් ඒක වියදමක් වශයෙන් සලකනවා. ඒක ගැළලි වශයෙන් සලකන්නේ නැහැ. හරි. ඒක අපිට ඉස්සරහට ඕන වෙන්නේ. දැන් අපිට පළවෙනි ගණනුවේදී කියනවා සමන් මුදලින් ලක්ෂ 6ක් ආයෝජනය කළ අතර 1,80,000ක් වටනා ලී බඩු ගෙන එනවා කියලා. ඒ අනුව 1,80,000ක ලී බඩු මම දීපල පිරිත හා උපකරණ වලට එකතු කරනවා. අර මුදල් ශේෂයට එකතු කරනවා 600ක්. ඒ දෙකම හිමිකරු විසින් සපයන දෙයක්. ඒ දෙක එකතුව 780 මම ප්‍රාග්ධනයට එකතු කළා. අන්න ආරම්භක ප්‍රාග්ධනයේ සැපීම. දෙවනි ගනුදෙනුවේදී ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය අත්පිට මුදලට මිලදී ගන්නා ලදී. අත්පිට මුදලට. මුදල් ගෙවා තොගයක් මිලදී. දැන් මෙතනදිත් මේ ව්‍යාපාරය ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම. ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක මිලදී ගන්නා ලිපි ද්‍රව්‍ය විකිණීම වෙනුවෙන් මිලදී ගන්නා ලිපි ද්‍රව්‍ය අපි තොගේ වශයෙන් සලකනවා. ඔන්න. තොග වත්කම ලක්ෂ 3ක් වැඩි වුණා. මුදල් ගෙවුණු නිසා මුදල් වත්කම ලක්ෂ 3ක් අඩු වුණා. දැන් හදපු නැති අය මම දැන් සම්පූර්ණ කරපු නැති අය මම පාඩම පැහැදිලි කරද්දී පාඩම අහගෙන ඉන්න. ඔයා ලියා නොගත් දෙයක් තියෙනවා නම් ඒ එක්කම ලියා ගන්න. අර ඉතිරි කොටස් ටික වේගෙන් හදලා භාගයට පාඩම අහගන්න එපා. පාඩම පැහැදිලි කරද්දී හොඳින් අහගෙන ඉන්න. තුන්වෙනි ගනුදෙනුව
ලක්ෂයක පිරිවැය ලිපි ද්‍රව්‍ය 1,50,000කට අත්පිට මුදලට විකුණන ලදී. ගබඩාවේ තියෙන ලක්ෂයක තොගය 1,50,000කට විකුණනවා. බලන්න මම මේක වාර්තා කරපු ආකාරය. ඔන්න තොගයෙන් ලක්ෂයක තොග අඩු වෙනවා. මුදල් වලට එකතු වෙනවා 150ක්. ලක්ෂයක තොගයක් 150කට අලෙවි කළාම 50,000ක ලාභයක් එනවා. 50,000ක ලාභයක් එකතු කරන්නේ කොහාටද? රඳවාගත් ඉපයීමට. ආට හිමිකම ප්‍රාග්ධනය හා රඳවාගත් ඉපයීම ලෙස කොටස් දෙකක් දෙනවා නම් අපේ ලාභය එකතු කරන්නේ රඳවාගත් ඉපයීමට. දැන් රඳවාගත් ඉපයීම අපට දක්නට ලැබෙනවා නම් රඳවාගත් ඉපයීම කියලා තීරුවක් දක්නට ලැබෙනවා නම් අපි ප්‍රාග්ධනයට ගලපන්නේ අතිරේක ප්‍රාග්ධනයේ සැපීම සහ ගැනිලි පමණයි. මම මොකද කිව්වේ? රඳවාගත් ඉපයීම වෙනම දක්වලා තියෙනවා නම් ඔයාලට ප්‍රාග්ධනයට තේ පෙන්වන්න තියෙන්නේ ප්‍රාග්ධනයේ සැපීම හා ගැනිලි පමණයි. ගැනිලි කියන්නේ හිමිකමේ අඩුවීම, හැබැයි ප්‍රාග්ධනයේ අඩුවීමක් වෙනවා. හරි. අපි යමු ඊළඟ තොරතුර බලන්න. අපි යනවා අංක 4ට. අංක 4දී කියනවා 150ක පිරිවැය ලිපි ද්‍රව්‍ය 200කට ගාමනීට ණයට විකුණන බව. 150ක ලිපි ද්‍රව්‍ය විකුණන්නේ. එහෙනම් තොගෙන් අඩු වෙනවා 150. ගාමනීට විකුණන්නේ 200කට ණයට. එහෙනම් ණයගතියෝ අපි ණයගතියන්ට කියනවා අලුත් නමක් මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ අපිට මුදල් ලැබෙන්න තියෙන අය භාණ්ඩ විකිණීමෙන් 200. එතනත් බිස්නස් එකේ ලාභය රුපියල් 50000ක් නේ. 150ක තොගයක් 200ට විකුණුවම 50000ක ලාභයක් ආවා. ඒ ලාභය රඳවාගත්ත පේමට එකතු කළා. පස්වෙනි ගනුදෙනුව ලක්ෂ 4ක ලිපි ද්‍රව්‍ය සීමිත ජයමාල් පොත් සමාගමෙන් ණයට මිලදී ගන්නා ලදී. අන්න ණයට මිලදී ගන්නා ලදී. ඔයාලට මේක පළවෙනි දවස්වල ගැටලුවක් වුණා නේද? මිලදී ගන්නවා කිව්වම මුදල් අඩු වෙන්නේ නැත්තේ ඇයි කියන්නේ? මිලදී ගන්නවා කියන්නේ මුදල් ගෙවා හෝ නොගෙවා. මිලදී ගන්නවා කියන්නේ තවත් විකුණුම්කරුවෙක්ගෙන් අපි ලබා ගන්නවා කියන එක. තවත් විකුණුම්කරුවෙක්ගෙන් අපි තොගයක් ලබා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් ණයට, එකක් අත්පිට. එහෙනම් මෙතන වෙන්නේ ණයට. ඒ අනුව බලන් දිත්ත බලපෑම ගණන් අංක 5 ලක්ෂ 4කින් තොග වත්කම වැඩි වුණා. ණයට නිසා මුදල් අඩු වෙන්නේ නැහැ. ණය හිමියන්ට ඒක ගෙවන්න බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීමට අපි නමක් කියනවා මොකද්ද? වෙළඳ ගෙවිය යුතු දෑ වශයෙන්. වෙළඳ ගෙවිය යුතු දෑ. ඒක තමයි ණය හිමියන්ට කියන අලුත් නම. ඒ අනුව දෙපැත්තෙම 400 බැකින් වැඩි වුණා. ගැළපෙන අංක 6 ලක්ෂ 3ක් පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 2,80,000කට නිමල්ට ණයට විකුණන ලදී. ආයෙ විකුණනවා ණයට. හැබැයි පාඩුවක් එක්ක නේද? බලන්න ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය විකුණන්නේ. හැබැයි විකුණන මිල කීයද? 280ක්. අන්න 300කින් තොගේ අඩු වුණා. 300කින් තොගේ අඩු වුණා. හැබැයි මුදල් නෙවෙයි ණයගති වත්කම වැඩි වෙන්නේ කීයකින්ද? 280කින්. එතකොට 300ක තොගය 280කට නිමල්ට විකුණුවම පාඩුව 20යි. ඒ පාඩුව 20000 මම රඳවාගත්තේ පෙමෙන් අඩු කළා. ලාභයක් නම් එකතු කළා, පාඩුවක් නම් ඒක අඩු කරනවා. බලන්න ඔයා හරියට 20000 ඉස්සරහින් ලියපු ලකුණ මොකක්ද කියලා? ඒක මයිනස් මාක් එක තියෙන්න ඕන. ප්ලස් මාක් එක આવොත් වැරදි උත්තර. 7 වෙනි ගනුදෙනුව ගාමිණීගෙන් ලැබිය යුතු මුළු මුදල ලැබුණි. ළමයි ගාමිණීට භාණ්ඩ විකුණන්නේ 4 වෙනි ගනුදෙනුවේදී. 4 වෙනි ගනුදෙනුවේදී තමයි ගාමිණීට ණයට විකුණන්නේ. එතන බලන්න කියන විදිය 150ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 200කට ගාමිණීට ණයට විකුණනවා. එහෙනම් 7 වෙනි ගනුදෙනුවේදී ගාමිණීගෙන් ලැබෙන්නේ ලක්ෂ 2ක්. ඒක කොහොමද වාර්තා කරන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ 200ක් අඩු වුණා. මුදල් ශේෂය 200ක් වැඩි වුණා. 7 වෙනි ගනුදෙනුවේදී ණයගතියාගේ මුදල් ලැබෙනවා ලක්ෂ 2ක්. ලැබිය යුතු දෑ අඩු වුණා 200ක්. මුදල් ශේෂය වැඩි වුණා 200ක්. දැන් යමු 8 වෙනි ගනුදෙනුව බලන්න. 8 වෙනි ගනුදෙනුවේදී කියනවා 150ක් පිරිවැය ලිපි ද්‍රව්‍ය 120කට අත්පිට මුදලට විකුණන ලදී. ඒක පිස්සුත් දන්නේ නේ. ඔන්න 8 වෙනි ගනුදෙනුවේදී ණයට අත්පිට විකුණනවා හැබැයි පාඩු පිට. අපේ ගබඩාවේ තොග අඩු වෙන්නේ 150කින් 8 වෙනි ගනුදෙනුවේදී. නමුත් මුදල් ලැබෙන්නේ 120ක්. 150ක තොගයක් 120කට විකුණුවාම පාඩුව 30යි. පාඩුව මම
රඳවාගත් තෙපීමෙන් 30000 අඩු කරලා පෙන්නනවා. ඒ 8 වෙනි ගණන්. දැන් යනවා අංක 9ට. වැටුප් වශයෙන් ගෙවනවා සමන්ට 50000ක්. අන්න මම අර කලින් කිව්ව කාරණය. මෙතනදී සමන්ට ගෙවන වැටුප ගැණිලි වශයෙන් සලකන්නේ නැහැ. හේතුව මෙතන සමන් ඒ 50000ක මුදල ගන්නේ ආයතනයේ සමන්ගේ සේවය සපයලා. කළමනාකරු විදියට. එතකොට සමන් දිහායි බලන්න කළමනාකරුට ගෙවන වේතනයක් වශයෙන් ගැණිලි වශයෙන් සලකන්නේ නැහැ. සහායකයාට ගෙවනවා 25000ක්, දෙක එකතුව 75000ක්, මුදල් වලින් 75ක් අඩු වෙනවා. දෙවනි බලපෑම වියදම් වැඩි වෙනවා. අපේ වියදම් වැඩි වෙද්දී ඒක රඳවාගත් තෙපීමෙන් අඩු කරනවා. ඒ අංක 9 ගන්ධ මේ බලපෑම. මුදලින් සහ රඳවාගත් තෙපීමෙන් 75 බැගින් අඩු වෙනවා. 10 මාසය සඳහා කාර්යාල වියදම් රුපියල් 40000ක් දරන අතර ඒ 30000ක් ගෙවන ලදී. ඒක වෙලමයි අපේ මුළු වියදම මුදලින් ගෙවලා නැහැ කියන එක. අපේ තේරුනේ ඉස්සරහට තියෙන නේද? හරි 10 වෙනි ගණනේ කියන්නේ අපි මුළු වියදම 40000ක් දරනවා. ළමයි ඔයාලට මතක් වෙන්න ඕන උපචිත සංකල්පය. උපචිත සංකල්පයෙන් අපිට කියනවා ගෙව්වත් නොගෙව්වත් වියදම හඳුනා ගන්න කියලා. බලන්න දැන් අපේ ටියුට් එක පේපර් එක කියන විදිය මාසය සඳහා කාර්යාල වියදම් 40000යි. ඒ කියන්නේ ආයතනයේ දරන ලද ඒ කියන්නේ බාණ්ඩ ඒවා මිලදී ගැනීමෙන් අපි දරපු වියදමක් දෙනවා 40000. ඒක ගෙව්වත් නොගෙව්වත් වියදම අඩු කරන්න ඕන. වියදම අපි හඳුනගන්නේ කොහාටද? රඳවාගත් තිපීමට. බලන්න මම රඳවාගත් තිපීම මම දැන් කොළ පාටින් highlight කරලා පෙන්වන්නම්. රඳවාගත් තිපීම 40ක් අඩු කළා. ඒ වියදම. ඒ 30000ක් ගෙවන ලදී. ඔයාට බිල් ලැබෙනවා 40000ක. ඔයාගේ ආයතනයට ගෙවන්න කියලා බිල් ලැබුණා 40000ක්. හැබැයි ඔයා මුදලින් ගෙවන්නේ කීයද? 30000ක්. අන්න ගෙවූ ප්‍රමාණය මම කොළ පාටින් දැන් highlight කළා මුදලින් අඩු කළා කියලා. එතකොට ළමයි තව කීයක් ගෙවන්න තියෙනවද? බිල් ලැබිලා 40ක් මුදලින් ගෙවුවේ 30යි. තව ගෙවන්න තියෙනවා කීයක්ද? 10ක්. ඒක වගකීම. මොන වගකීමක්ද? වෙනත් ගෙවිය යුතු දෑ. ඒ අනුව වෙනත් ගෙවිය යුතු දෑ වලට මම එකතු කළා කීයක්ද? 10ක්. දැන් මේක දිත්ත සටහන කිව්වොත් දැන් මේක ලෙජරේ වාර්තා කරන ආකාරය කිව්වොත් ගෙව්වත් නොගෙව්වත් වියදම් ගිණුම හර වෙනවා රුපියල් 40000ක්. දැන් අපේ සම්පූර්ණ වියදම වෙන 40000ක් නේ. ඒ 40000 කාර්යාල වියදම් ගිණුමට හර වෙනවා. මුදලින් ගෙවුම් ප්‍රමාණය 30ක්. ඒක මුදල් ගිණුමට බැර වෙනවා. තව 10ක් ගෙවලා නැහැ. ඒක උපචිත කාර්යාල වියදම් ගිණුමට බැර වෙනවා. එයි කියලා කිව්වොත් ගෙවුවත් නෙගෙවුවත් වියදම වැඩි වෙනවා වියදම් වැඩි වීම හරියි. මුදලින් ගෙවුවා මුදල් වත්කම අඩු වෙනවා වත්කම අඩු වීම බැර 30ක්. නොගෙවූ ප්‍රමාණය ඔයාට බිලක් ලැබුණා. ඔයා ඒක ගෙවුවේ නෑ මුදලින්. ඒක ඔයාට වගකීමක්. වගකීම් වැඩි වීම බැර. ඔන්න සමීකරණේ ඩබල් එච් එක පෙන්නන ආකාරය. එනවා සමීකරණයේදී මේ වියදම් වැඩි වීම අදවාගත් තිබීමෙන් අඩු කරලා. මුදලින් ගෙවීම මුදල් වත්කමෙන් අඩු කළා. මේක ගෙවන්න තියෙන දෙයක්. වගකීමක්. ඒක වෙනත් ගෙවිය යුතු වශයෙන් අඩු කරලා පෙන්නනවා. අඩු කරලා නෙවෙයි. වෙනත් ගෙවිය යුතු කියලා වගකීම වැඩි කරලා පෙන්නනවා. හරි. යමු ඊළඟට. අංක 11. තෙල් 10ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගෙන් ලැබිය යුතු මුළු මුදල ලැබුණි. නිමල්. ළමයි බලන්න 6 වෙනි ගණනුව. අංක 6 ගණනුව බලන්න. අංක 6 ගණනුවේ කියනවා ලක්ෂ 3ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 2,80,000කට නිමල්ට ණයට විකුණනවා කියලා. අපි නිමල්ට විකුණන්නේ 2,80,000 මේ තියෙන්නේ මම කහ පාටින් highlight කරනවා. මෙන්න මෙතන. මේ 2,80,000ක් තියෙනවා 6 වෙනි ගණනුවේ වෙනද ලැබිය යුතු දෑ කියලා.
නිමල් අපට මුදල් ගෙවන්නේ 2,80,000. හැබැයි එයා ගෙවද්දී මොකද කරේ? එයාට මම වට්ටමක් ප්‍රදානය කරනවා 10%ක්. මම පොඩ්ඩක් එතන වරද්දලා නේද? එතන 10%ක් නෙමෙයි අරන් තියෙන්නේ. sorry 10%ක් නෙමෙයි sorry මම වෙන ප්‍රශ්නයක් sorry වෙන ප්‍රශ්නයක් මම කියමු කියලා තියෙන්නේ. හරි sorry 10,000ක වට්ටමක් ලබා දීමෙන් පසු 10,000ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගෙන් මුදල් ගන්නවා. ළමයි බලන්න මම දැන් රතු පාටින් highlight කරනවා නිමල්ගෙන් ලැබෙන තියෙන ශේෂය. ඒ මොකද්ද? අන්න නිමල්ගෙන් ලැබෙන තියෙනවා ඔයාට 2,80,000ක්. හැබැයි ආයතනය විසින් මොකද කරන්නේ? නිමල්ට ප්‍රදානය කළා මුදලින් 10,000ක වට්ටමක්. ඒ අනුව මම 280ක් දැන් එන්න 11 ගන්දරුවට නිමල්ගෙන් ලැබෙන තියෙන 280ම නායකයන්ගෙන් අඩු කරලා මුදල් ගත්ත කීයක්ද? 270ක්. 10,000 කියන්නේ වියදමක් දුන් වට්ටම ඒක මං හිමිකමෙන් රඳවා ගත් ඉපීමෙන් අඩු කළා. ඊළඟට අංක 11 අංක 12 සීමිත ජයමාල් පොදු සමාගමට ගෙවිය යුතු මුදල පියවන ලදී. ජයමාල් සමාගමට අපි කීයක් ගෙවන්න ඕනද? බලන්න 5 ගණ්ඩනුව. අංක 5 ගණ්ඩනුවේ කියනවා මෙන්න මෙහෙම. ලක්ෂ 4ක ලිපි ද්‍රව්‍ය සීමිත ජයමාල් පොදු සමාගමෙන් ණයට මිලදී ගන්නා ලදී. මේ තියෙන්නේ ලක්ෂ 4ක්. මම ඒකත් රතු පාටින් highlight කරනවා. ලක්ෂ 4ක් ජයමාල්ට ගෙවන්න ඕන. අංක 5 ගණ්ඩනුවට අනුකූලව. ඒ අනුව ඒක අංක 12 දී ගෙවනවා කියලා කියනවා. ඒ ගෙවද්දි මොකද වෙන්නේ? මේ බලන්න අන්තිම ගණ්ඩනුව අංක 12 මුදල් අගය හා වෙළඳ ගෙවිය යුතු දෑ අගය ලක්ෂ 4 බැගින් අඩු වෙනවා. මෙතන ඔයා හොඳට සිහිය තියාගන්න ඕන වෙළඳ ගෙවිය යුතු දෑ හා වෙළඳ ලැබිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ කොටස් දෙකක්. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමියෝ බානතොක ණයට දෙන අය ඒ නොවන අනිකුත් ගෙවන්න තියෙන බිල් අපි ගන්නවා කොහටද? වෙනත් ගෙවිය යුතු දෑ ශේෂය යටතට. හරි. ඔන්න අපි ගණ්ඩනු 12 සමීකරණය දක්වලා අවසන්. මේකේ තව දෙයක් ඉල්ලනවා. 1.30ක දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ලැබීම් ජර්නලය. අපි රූල් කරමු මුදල් ලැබීම් ජර්නලයක්. අපි ඒක පාලන ගිණුම් පාඩමේ ඉගෙන ගත්ත කාරණයක් නේ. ඒ නිසා ඒක රූල් කරලා ඉමු. හැබැයි මේකේදී අර පොඩි විශේෂයක් තියෙනවා. ඒ ලැබෙන මුදල් චෙක්පත් මගින් ලැබෙද්දී චෙක්පත් අංකයක් දීලා තිබුණා. අපි චෙක්පත් අංකය සමග ලැබීම් ජර්නලය රූල් කරගමු. මම බෝඩ් එකේ රූල් කරලා පෙන්නන්නම්. මුලින්ම දිනය ඊළඟට චෙක්පත් අංකය විස්තරය වට්ටම් ලියන්න තියෙනවා වට්ටම් තීරුව ඊළඟට වටිනාකම විශ්ලේෂණ තීරුව අත්පින විකුණුම් ණයගත ලැබීම් අපි වෙනත් කියලා එකක් දාගමු ලෙජර් පිටුවක් අවශ්‍ය නම් දාගන්න පුළුවන්. මුදල් ලැබීම් ජනනය දිනය චෙක්පත් අංකය විස්තරය ඊළඟට වට්ටම් කියන්නේ දුම් වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු අපි තුනක් ගමු. පළවෙනි එක අත්පිට විකුණුම් දෙක ණයගත ලැබීම් වෙනත් ලෙජර් පිටුවක් රුපියල් 1000 වලින්. හරි. ඔයාලට කරන්න තියෙන හරි ලෙහෙසි දෙයක්. මේ
ඔයාගේ පේපර් එකේ තියෙන ගාන්ධර වාස්ත්‍රයෙන් ලැබෙන මුදල් විස්තර ලියන්න. නැත්නම් මේක මුදල් ලැබෙන විට වට්ටම් ප්‍රදානය කරනවා. ඒ වට්ටම් දුම් වට්ටම් තීරුවේ ලියන්න. අපි පාඩලගෙන පාඩම ඉගෙන ගත්ත කාරණයක් තියෙනවා. හරි. තනියම කරන්න පොඩි වෙලාවක් දෙන්න. හරි. දැන් බලමු. පළවෙනි ගාන්ධරුව මම ගාන්ධර පිළිවෙලට යනවා. පළවෙනි ගාන්ධරුවේදී සමාන ලක්ෂ 6ක් මුදල් දෙනවා. අපි මෙතන ලියන්නේ මුදල් ලැබෙන තොරතුරු පමණයි. යා ලීබඩු ගෙන එක මේක ලියන්න බෑ. ලක්ෂ 6ක මුදල් ලැබීම ලියනවා. දිනේ 1 චෙක්පත් අංකයක් නැහැ. විස්තරය ප්‍රාග්ධනය. වටිනාකම ලක්ෂ 6ක්. ඒක අපිට විකුණුම් නෙවෙයි, ණයවිත ලැබීමක් නෙවෙයි. එහෙනම් ඒක වෙනත් තීරුවේ ලියනවා. ලක්ෂ 6ක ලැබීම. ඊළඟට දෙවනි ගණනුවේදී අපිට මුදලට මිලදී ගැනීමක් තියෙනවා. මුදල් ගලා යාම. අපි මේක ලියන්නේ මුදල් ලැබීම. තුන්වෙනි ගණනුව. තුන්වෙනි ගණනුවේ කියනවා චෙක්පත් අංකය 44.50 ලක්ෂයක පිරිවැය රිපිටාව 1,50,000කට අපිට මුදලට විකුණනවා. ආයක විකිණීමක්. මුදල් ලැබෙනවා ලියන්න. දිනය 1.7 චෙක්පත් අංකය 44.50 අපිට විකුණනවා. ලැබෙන මුදල 150. ඒක අපිට විකුණුම් විශ්ලේෂණ තීරුවෙත් ලියනවා. හතරවෙනි ගණනුවේදී ණයට විකිණීමක්, පස්වෙනි ගණනුවේදී ණයට මිලදී ගැනීමක්, අංක 6 ණයට විකිණීමක්, අංක 7 බලන්න ගාමිණීගෙන් ලැබිය යුතු මුදල ලැබුණා. ඒක මුදල් ලැබීමක් වශයෙන් දෙනවා. අංක 7 ගණනුව සිදු වෙන්නේ 1.15. දිනය යන්නේ 1.15. එතන ගාමිණීගෙන් චෙක්පතක් ලැබෙන්නේ චෙක්පත් අංකය ලියන 6005. ගාමිණී අපේ ගාමිණී කීයක් මුදල් ගෙවුවද? ගාමිණී අපිට ණය වෙන්නේ 1.10 හතරවෙනි ගණනුවේදී. හතරවෙනි ගණනුවේ කියනවා මෙහෙම 1.10 1,50,000ක පිරිවැය රිපිටාවුය ලක්ෂ 2කට ගාමිණීට ණයට විකුණනවා. එහෙනම් ගාමිණී අපිට ලක්ෂ 2ක් ණය වුණා. ඒක තමයි 7 වෙනි ගණනුව ලෙස 1.15 ලැබෙන්නේ. එහෙනම් ලැබෙන මුදල ලක්ෂ 2ක් වට්ටම් නැහැ. මුදල ලක්ෂ 2ක් එක ණයකට ලැබීමක් ලෙස ලියා ගන්නවා. ඊළඟට 8 වෙනි ගණනුව බලුවොත් අපිට මුදලට විකිණීම මුදල් ලැබෙනවා. ලියන්න. 8 වෙනි ගණනුව සිදු වෙන්නේ 1.18. දිනේ 1.18. එදා ලැබෙන චෙක් අංකය 2005. අපිට විකුණනවා. ලැබෙන මුදල 120ක්. 150ක ලිපිද්‍රව්‍ය 120කට විකුණන්නේ 120ක් ලැබෙනවා. ඒක අපිට විකුණුම් විශ්ලේෂණ තීරුවෙත් ලියනවා. ඊළඟට යනවා මම අංක 9 ගණනුවට. අංක 9 වැටුප් ගෙවීම. මේ මුදල් ලැබීමනේ. එහෙනම් වැටුප් ගෙවීම මේක ලියන්න බෑ. අංක 10 කාර්යාල විදා සඳහා මුදල් ගෙවීම ලියන්න බෑ. අංක 11 එක ලියන්න පුළුවන්. අංක 11 ගණනුව සිදු වෙන්නේ 1.29 චෙක් එක 3010 අංකය 10000ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගෙන් ලැබිය යුතු මුදල ලැබෙනවා. නිමල් මුදල් දෙනවා. ලියන්න. දිනේ 1.29 චෙක් අංකය 3010 නිමල්. යාන වට්ටම දුන්නා 10ක්. මට මතකයි ඒකේ ලැබෙන මුදල නිමල්ගෙන් 270ක්. බලන්න 10 වෙනි ගණනුව 270ක් ලැබෙන්නේ. ඒක ණයගත ලැබීමක් ලෙස ලියා ගන්න. ඊළඟට පහලට එකතු කරන්නයි තියෙන්නේ නේ. 12 වෙනි ගණනුවේ තියෙන්නේ මුදල් ගෙවීම. මේක තෝරගන්න. ඔන්න. දැන් මෙතන තියෙනවා ගැලපිලි 5ක්. ඒ ගැලපිලි 5ට ලකුණු 5යි වෙන්නේ. අපිට ඊළඟට පේපර් එකේ මොකක්ද කියන්නේ? බැංකු සතුම් ප්‍රකාශය හදන්න කියනවා. ඒක ඔයා ඉගෙනගෙන නැහැ. එහෙනම් බැංකු සතුම් ප්‍රකාශය මම දැන් හදන්න යන්නේ නැහැ.